ගරු බිමල් රත්නායක මැතිතුමා. ගරු කතානායකතුමනි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් මෙම ආණ්ඩුවටත් විරුද්ධව ඉදිරිපත් වී තිබෙන විශ්වාසභංගයේදී ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් පළවෙනි කතාව ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා මේ විශ්වාසභංගය පිළිබඳ සාකච්ඡා පහුගිය සති දෙකකට පමණ ආසන්න කාලයක් රටේ ප්‍රධාන දේශපාලන සාකච්ඡා බවට පත් වී තිබෙනවා. නමුත් ඊට පෙර සිටම ඒ මට්ටමේ උණුසුමක් එන්න කලින් සිටම විශ්වාසභංග යෝජනාවක් බාර දීමට පෙර සිටම ජනතා විමුක්ති වශයෙන් අපි අපේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර සිටියා. විශ්වාසභංගයේ කරුණු දකින්නත් පෙර අපි පැහැදිලිව කිව්වා මේ වර්තමාන පාලනය පිළිබඳව ජනතාවගේ විශ්වාසය පළුදු වී තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ විදියට අපිට ඡන්ද දීලා තියෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැත්තම් ජනවරම එක වෙනම එකක්. ඒ පදනම මත අප මෙම විශ්වාසභංග යෝජනාව දකින්නත් පෙර සිට අපි කිව්වා අප මෙයට සහාය දෙනවා නැත්තම් ආණ්ඩුවට විරුද්ධව අපේ ඡන්දය ලබා දෙනවා කියලා. ගරු කතානායකතුමනි, මට ලැබී තිබෙන වෙලාව ඇතුලේ මම කියන්න කැමති මේ විශ්වාසභංග යෝජනාව ජුදාස්ලා 3 දෙනෙක් පිළිබඳ කතාවක්. මේක පාවාදීම් 3ක් පිළිබඳ කතාවක්. ඔබතුමා දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ ඉදිරිපත් වී තිබෙන විශ්වාසභංගය. ඒ විශ්වාසභංගයේ පදනම ගත්තොත් ඒ ගේන කණ්ඩායමේ අරමුණු මොනවා වුණා? ඒ පදනම කුමක්ද? රනිල් වික්‍රමසිංහ මහතා පාවා දී තිබෙන්නේ කුමක්ද? එතුමා පාවා දී තිබෙන්නේ එතුමාගේ ජනවරම. එතුමාගේ ජනවරම එතුමා පාවා දී තිබෙන්නේ. ඒ නිසා එතුමාට මේ විශ්වාසභංගය සුදුසු වෙන්නේ. ඔබතුමා දන්නවා එතුමා මේ බලයට පත් වුණේ විශේෂයෙන් ඊටාම අන්ත දූෂිත මජර රාජපක්ෂලාගේ කළු දශකයක පීඩාවෙන් ජනතාව පීඩා විඳිද්දී ඒකට විරුද්ධව පොදු මහ ජනතාව තුලින් එක්සත් ජාතික පක්ෂය කිසිම දෙයක් කරේ නැහැ කියලා අපි කියන්නේ නැහැ. නමුත් ඊට වඩා මේ රටේ සිවිල් සමාජය, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය, කලාකරුවෝ, ජනතා විමුක්ති පෙරමුණ, විදේශගත ශ්‍රී ලාංකිකයෝ අතිවිශාල කාර්යභාරයක් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික වශයෙන් ඡන්ද වැඩියෙන් තියෙන පක්ෂයක් නිසා ඒ අවස්ථාව ගත්තා වුණත් මේ වෙනුවෙන් මහන්සි වෙච්ච මහා දෙවන්ත ජනබලවේගයක හේතුව නිසා තමයි එතුමාට බලය හම්බුනේ. නැතුව 77 වගේ එක්සත් ජාතික පාක්ෂිකගේ ඡන්දෙන් පත් වෙච්ච ආණ්ඩුවක් නෙමෙයි මේක. මේක 90ක් 95ක් UMP ඡන්දදායකයන්ගෙන් පත් වෙච්ච ආණ්ඩුවක් නෙමෙයි මේක. අන්නේ ජනවරමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාවා දුන්නේ. එතුමා මේ බොන්ඩ් කමිෂන් මේ විශ්වාසභංගයේ තියෙන කරුණු 14න් 13ක් තියෙන්නේ මහ බැංකු වංචාව පිළිබඳ. මංගල සමීර ඇමතිතුමාත් කිරියල්ල ඇමතිතුමාත් කිව්වා මේ වංචාව කළ බවට රනිල් වික්‍රමසිංහ මහතාට මේ කමිෂන් දෙකෙන්ම කෝප්කාරක සභාවේදී ඒ වගේම ජනාධිපති විමර්ශනයකදී චෝදනා එල්ල වී නැහැ කියලා. හොරකම කළ බවට. ගරු කතානායකතුමනි, අපි ඊතාවක කීමෙන් කියනවා අපි දිගටම කරපු විවේචනය තමයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මේ ආණ්ඩුවට ඒ බොන්ඩ් හොරකම සිද්ධ වෙනවටත් වඩා ඒකට එතුමාගේ සම්බන්ධය පිළිබඳ විශාල සැකයක් තිබෙනවා. ඒවා මුදල් හොරකම් කරගත්ත පුද්ගලයෝ දැවැන්ත මාධ්‍ය අධිරාජ්‍යයන් හදන්න ගියේ ඇලෝසියස් මොකටද මහා දැවැන්ත මාධ්‍ය අධිරාජ්‍යයක් හදන්න ගියේ කියන එක බැලුවම තේරෙනවා ඒක යටි අරමුණ වෙලා තිබුණේ Tamanට මේ වැඩේ කරගන්න දුන්නු ආණ්ඩුවට ඒකේ නායකයන්ට උදව් කිරීම තමයි කියන්නේ. මේ මුදලෙන් කොතරම් ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලිකව ගත්තද කියලා තමයි මේ ආණ්ඩුවේ තර්කයේ තියෙන්නේ. රටේ දේශපාලන නායකයන්ට කරු කතානායකතුමනි පුද්ගලික ධනය පමණක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ ආණ්ඩුවක් කරන්න. අද අපිට පේනවා සමහර කළු මාධ්‍ය තියෙනවා ඒ ඊටාම අන්ත දූෂිත පාලකයන්ට උදව් කරනවා. සල්ලි දීලා නැහැ වෙන්න පුළුවන්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේකෙන් පුද්ගලිකව කීයක් ගත්තද කියන වඩා අපිට පේනවා ඇලෝසියස්ලා මේකෙන් වෙන උදව් කරන්න ගියා. නමුත් ඊට වඩා මේ ජනවරම පාවා දීම සිද්ධ වෙන්නේ එතුමා ඊට දැනුවත්ම මේ දූෂිතයන් ආරක්ෂා කළා. එතුමා ඊට දැනුවත්ව මේ දූෂණය පිළිබඳ හොයන්න තිබෙන ආයතන ඒ පරීක්ෂණ වලට විශාල බාධා කිරීම කළා. ඔබතුමාට
පැහැදිලිව අපි කියන්න කැමති කෝප්කාරක සභාවේදී අපිට දසවද දුන්නා. ඒක ඇත්ත. එතුමා විසින් නායකත්වයේ දීපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඉතාම කැත විදියට ඒ දූෂණය ආරක්ෂා කරන්න කටයුතු කළා. ඒක ඇත්ත. ඒක නෑ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බෑ. ඒ නිසා තමයි මම කියන්නේ එතුමා ජනවරම පාවා දුන්නා කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ එතුමා හොරුන්ට විරුද්ධ ජනවරමක් අරගෙන හොරකමට මර්ධනයට දූෂණයට විරුද්ධ ජනවරමක් අරගෙන ඒ සහ මුලින්ම ජනතාවට විශ්වාසය නැති කරා කරු කතානායකතුමනි මේ රට දූෂණයෙන් තොර රටක් බවට පත් කරන්න පුළුවන් කියලා තියෙන විශ්වාසය නැති කරා. ආද ඒ නිසා බුද්ධිමතුන් රටේ සාමාන්‍ය ජනතාව මොකද කියන්නේ? ඔවුන් කියනවා මේ යහපාලනය කියන වචනේත් බොරුවක් කියලා. ඒ කියන්නේ හොඳ දේ පිළිබඳ ජනතාවට තියෙන විශ්වාසය නැති කළා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනවරම පාවා දීලා තිබෙනවා. ඊට පස්සේ ඊළඟට ගත්තොත් එතුමාට ඡන්ද දුන්නු ජනතාව පාවලා දීලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු පරිසක් ආවා. මා හිතන තරමේ සැලකිය යුතු ප්‍රමාණයක් මන්ත්‍රී වෙන්න කලින් හොරකම් කරපු අය නෙමෙයි. මේකට එනකොට අපිට දැක්ක පළවෙනි මාස දෙක තුනේ අපි දැක්ක UMP තරුණ මන්ත්‍රීවරුන් තුළ යම් ආකාරයක උමනාවක් තිබුණා දූෂණයෙන් තොර ගමනක් යන්න. ඒ තරුණ මන්ත්‍රීවරුන්ගේ ඒ උමනාවන් ඒ බලාපොරොත්තු සහ මුලින් විනාශ කරා පාවා දුන්නා. මෙරටේ පාවන ඡන්දදායකයෝ කවදාවත් එක්සත් ජාතික පක්ෂ නෙමෙයි. නමුත් රාජපක්ෂලා තිත්ත වෙච්ච නිසා යහපාලනයක් හදන්න පුළුවන් කියලා විශ්වාස කරපු නිසා ඡන්ද දුන්නා. ඒක පාවා දුන්නා. ඒ නිසා ඒ විතරක් නෙමෙයි කරු කතානායකතුමනි මේ විශ්වාස භංගේ තියෙන්නේ භාගයයි. අපි ඊතාවක් කීමෙන් කියන රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊතා දැනුවත්ව රාජපක්ෂ පාලනයේ අන්ත දූෂිත ඒ පවුලට සම්බන්ධ පුද්ගලයන් දැනුවත් ආරක්ෂා කළා. එතුමාගේ ඒකට උපාය මාර්ගයක් තිබුණා. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදා තබා ගැනීමෙන් තමයි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර වෙන්නේ. ඒ වෙනුවෙන් එතුමා දූෂිතයන් ආරක්ෂා කළා. ඒ දූෂිතයන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අනිකුත් ආයතනවලට අදාළව ගත්තොත් මහන්සි වුණේ නෑ. එතනත් ජනවරම පාවා දුන්නා. ඒ නිසා තමයි එතුමන්ට මේ විශ්වාස භංගය සුදුසු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබතුමා දන්නවා මේ රටේ පොහොර සානාධාර අච්චාරුවක් කරා. සරසවි ශිෂ්‍යයන් අවුරුද්දක් පාර තිබ්බා. මුළු අවුරුද්දක් විනාශ කරා ඔවුන්ගේ අධ්‍යාපනය. ආණ්ඩුවක් විදියට. ඊළඟට ගත්තොත් එහෙම ජාතික සම්පත් වික්කා. හම්මන්තොට වරාය හදද්දි රාජපක්ෂලා හොරකම් කර බව රටම දන්නවා. හැබැයි විකුණද්දිත් හොරකම් කළා. ඒ නිසා මේ විශ්වාස භංගයට තව එකතු වෙන්න කරුණු තිබෙනවා. ඒ නිසා නෑ නම තියෙන්නෙත් ඒ වරායේ එතුමාගේ නම ඒකයි. මම ඒ නිසා කරු කතානායකතුමනි මේ ජනවරම පාවා දුන්නු එකට අදාළව ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම මේ විශ්වාස භංගය එතුමාට හිමි. ඒ වගේම ගත්තොත් පහුගිය කාලේ ජාතිවාදය ඇති වෙන්නපත් බොරුවට මේ වපුර ගියා. සමහර කරුණු ඉතා බොරු ඉතාම දේශසහගත කරුණු විශේෂයෙන් මුස්ලිම් ජනතාවට විරුද්ධව දෙමළ ජනතාවට විරුද්ධව හදත් කියද්දි අපි මේක සමහර ඇමතුරුන්ට කිව්වා මේවා ඇත්ත කියන්න කියලා. කොළඹ ඉඳලා යාපනයට යන බස් වලට කොටි ගල් ගහනවා කිව්වා දේශපාලන නායකයෝ. තමිල්නාඩුවේ යන පෙළපාලි වල රැස්වීම් වල ෆොටෝ දාලා කිව්වා මේ යාපනයේ යන්න කියලා. මේතන ඉන්න නීති හා සාම ඇමතුරු ඉන්නවා ආරක්ෂක ඇමතුරු ඉන්නවා. සත පහකට ගණන් ගත්ත නැතුව ඒ අමු ජාතිවාදය වපුරන්න ඉඩ දීලා වෙන ජොලි කර හිටිය කරු කතානායකතුමනි. ඒ නිසා මේකට උරුමයි. එතුමන්ට මේ විශ්වාස භංගයේ උරුමයි. ඊළඟට ඒ නිසා ඒක දෙවෙනි එක මොකක්ද? මේක දෙවෙනි පාවා දීම කවුද? දෙවෙනි පාවා දීම තමයි කරු කතානායකතුමනි මෛත්‍රීපාල සිරිසේන මහතා. මේ විශ්වාස භංගයේ අස්සම් 56ක් තියෙනවා. ඔබතුමාට බාර දුන්න එකේ තියෙන 55 මං හිතන්නේ. ඒකේ පළවෙනි අස්සන කාගේද? ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ. මේ විශ්වාස භංගයේ කාගේද? මේ විශ්වාස භංගයේ ජනාධිපතිවරයාට. මේ හොරකම සිද්ධ වුණේ අවුරුදු 3කට කලින්. මේ හොරකම ඔප්පු වෙලා අඩු ගානේ කෝප් එක ඔප්පු වෙලා දැන් මාස 8කට වැඩි මහින්ද රාජපක්ෂ මහත්තයාවත් වෙන කවුරුවක් මේ විශ්වාස භංගය ගෙනාවේ නෑ. අඩු ගානේ කෝප් එකේ ඔප්පු වුණාට පස්සේ විශ්වාස භංගය ගේන්න තිබුණා එතුමලට. එතුමල ගෙනාවේ නෑ. මේ විශ්වාස භංගය ගෙනාවේ කවුද? මේ විශ්වාස භංගය ගෙනාවේ පෙබරවාරි 10 ඡන්දයෙන් පස්සේ. මෛත්‍රීපාල සිරිසේන මහතාට ඕනකම තිබුණා
ඡන්දය පරාජය වෙන එක්සත් ජාතික පක්ෂයට පවරන්න. ඒ නිසා ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා අස්වෙන්න කියලා. එතුමා අස්සුනේ නැහැ. ඊට පස්සේ කිව්වා ඊට පස්සේ උත්සාහ කරා එතුමත් එක්ක නැමතුරු දාලා රනිල් වික්‍රමසිංහව අයින් කරන්න වෙනම 113ක් හදා ගන්න පුළුවන් කියලා මහන්සි වුණා. මේ ඇමතිවරු ශ්‍රී ලංකා දාස් පක්ෂයේ රාජපක්ෂ මහත්මයා සමග ඉඳලා මෛත්‍රීපාල මහත්තයාට පැනපු අන්ත දූෂිත රාණකුත් එතන ඉන්නවා. ඒ දූෂිත එකතුලා උත්සාහ කරා 113 හදා ගන්න. ඒක බැරි වුණා. ඒක බැරි වුණාට පස්සේ එතනින් තමයි විශ්වාස භංගය ආවේ කරු කතානායකතුමනි. නිමාසිරිපාල මහත්තයා අගමැති කරන්න කියලා ඒක බැරි වුණාට පස්සේ තමයි මෛත්‍රීපාල සිරිසේන කඳුරෙන් තමයි විශ්වාස භංග යෝජනාව කියන වචනේ ඉස්සෙල්ලාම ආවේ. ඒකයි ඇත්ත. ඊට පස්සේ ඒක බැරි වෙලා අතහැරලා දැම්මට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායමේ ඉන්නවා ගෝඨාභය කල්ලි කියලා කට්ටිය. ඒ ගෝඨාභය කල්ලියට අවශ්‍යකම තියෙනවා ඉතා ඉක්මන් ආණ්ඩු පෙරලියක්. තමන්ගේ නඩු ටික බේර ගන්න. මොකද මහින්ද මහත්තයාට මේක උමනාවක් තියෙන බව පේන්නේ නෑ මට නම්. මගේ පස්සේ කියන්නේ. ඒක මං ඊළඟට කියන්න. ඒ නිසා මේ විශ්වාස භංගය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක කියලා තිබුණා. දිවයින පත්තරේ මම ඒක පාර්ලිමේන්තුවේ මම මේ තියෙනවා. එතුමා කිව්වා මොකද්ද? විශ්වාස භංගයේ රනිල් වික්‍රමසිංහ පරදින්නේ මෛත්‍රීගේ තියෙන උනන්දුව මතයි කියලා. මෛත්‍රීගේ තියෙන උනන්දුව මත. මහින්දගේ තියෙන උනන්දුව මත නෙමෙයි. එතුමා තාම අසංකල්ලත් නැහැ. මම දැක්කා මේ ඒකාබද්ධ විපක්ෂයේ නායක මට්ටමේ මන්ත්‍රීවරු විශ්වාස භංගයසේ ඉතාලිය ගිහිල්ලා ඉන්නවා. විශ්වාස භංගයක් අස්සේ ඉතාලිය යනවාද? ඉතින් ඒ නිසා කරු කතානායකතුමනි මේ විශ්වාස භංගයේ ලොකුම ජනවරම පාවා දීම කවුද කරලා තියෙන්නේ? මේ රටේ ලොකුම ජනවරම පාවා දීලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරු රැකපු ප්‍රමාණයටම ජනාධිපතිවරු හොරු රැක්කා. සමහර ඇමතුරු ගියේ හොරකම් කරන් බේරෙන්න. ඒක ඇත්ත. අපි ඒක කියන්න බය වෙන්නේ නැහැ. අපි මෛත්‍රීපාට ජනාධිපතිවරු ණයත් නැහැ බයත් නැහැ. දේශපාලන වශයෙන්. ණයත් නැහැ බයත් නැහැ. ඒ නිසා අපි කෙලින් කියනවා එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා දූෂිත 50ක් ආරක්ෂා කරන්නම් මම කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 50ක් 51ක් ආරක්ෂා කරා කියලා. ඒකයි ඇත්ත. ඊට පස්සේ රාජපක්ෂත් එක්ක හොරකම් කරපු ඇමතුරුන්ගෙන් භාගයක් හොරකම් නොකරපු ඇමතුරුන්ට මේක අදාළ නැහැ. රාජපක්ෂ මහත්තයාගේ හොරකම් නොකරපු කීප දෙනෙක් හරි හිටියානේ. එයාට අදාළ නැහැ. ඒ හොරකම් කරපු ආරක්ෂා කරේ වැඩියෙන්ම ආරක්ෂා කරේ ජනාධිපතිවරයා. මොකටද? ගරු කතානායක ඔබතුමා දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනවරම පාවා දුන්නා. එතුමාට ජනවරම හම්බුනේ දූෂණයට විරුද්ධව. රනිල් වික්‍රමසිංහ මහත්තයාට හම්බෙච්ච ජනවරමක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති ධූරයේ මෛත්‍රීපාල මහත්තයා හම්බුනාම ඒක අස්සේ ගිහලා අගමැතිකම නිකන් ගත්තේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට දූෂණයට විරුද්ධ ජනවරම හම්බුනේ. අපි අහනවා ජනාධිපතිවරයාගේ ඔය බොන් කමිෂන් එකේ වාර්තා වෙනකන් අර හොරකම් කරපු වාර්තා 34 එකක්වත් රටට දැම්මේ නැහැ. ඔබතුමා දැක්කා ඒවා බරපතල වංචා පිළිබඳ කොමිසමේ 34 ගත්තොත් සමහර ඒවා වාර්තා බාර දෙලා තියෙන ගරු කතානායකතුන් 2015 සැප්තැම්බර් වල ඒ විනිශ්චයකාරවරු දීලා තියෙන 2015 සැප්තැම්බර් ඔක්තෝබර් වගේ මාසවල එකක්වත් කළා නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වශයෙන්. එතුමා ජනවරම පාවල දීලා තියෙනවා ඊළඟ ජූදාස්. ඊළඟට එතුමා ඒ ජනවරම පාවා දුන්නා. එතකොට ඡන්ද දුන්නු. දැන් මට මම දැක්ක වෙබ්සයිට් එක තියෙනවා. එතුමා මේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතුරු මේ ළඟදී හම්බුණා මෛත්‍රී කවුද රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක වෙබ්සයිට් වල තියෙන්නේ. මම ඇහුවේ නෑ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිව්වා කියලා TNA සංවිධානයේ ඡන්ද අරගෙන විශ්වාස බංක දිනන එක ආණ්ඩුවට මේ ආණ්ඩුවේ පැවැත්ම නැත්නම් ආණ්ඩුවේ ගෞරවයට හානියක් නෙමෙයිද කියලා. ජනාධිපති අහනවා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමෙන් TNA එකේ ඡන්ද අරගෙන දිනන එක ඒක ප්‍රශ්නයක් නැද්ද කියලා. ඒක වෙබ්සයිට් එක තියෙනවා. ඒකට මේ ගියපු ඇමතිවරයෙක් කිව්වා කියලා ඔබතුමාට ජනාධිපති වෙන්න ඒ ඡන්ද වලින් අවුලක් නැත්නම් අපිටත් අවුලක් නැහැ කියලා කිව්වයි කියලා. ඒ නිසා කරු කතානායකතුමනි ජනාධිපතිවරයා ඒ උතුරේ මිනිස්සු පළවෙනි වතාවට අවුරුදු 34කට පස්සේ අපි උතුරේ දකුණේ මාතරයි මඩකලපුවේ කොළඹයි හැමතැනින්ම ඡන්දය හම්බලා පත් ජනාධිපතිවරේ ඒ ජනවරමට පයින් ගහලා තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම එතුමා බලයටපත්
ඡන්දය දුන්න එක්සත් ජාතික පාක්ෂිකව පාවලා දීලා තියෙනවා. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ මේකේ වැඩිම මේකේ දෙවෙනි පාවාදීම කළ තියෙන මෛත්‍රීපාල සිරිසේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශ්වාසභංගයක් එනවා නම් ඒ විශ්වාසභංගේ පරාජය එලෙසම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අදාළයි. දෝෂ විශ්වාසභංග. මේ විශ්වාසභංගේ රනිල් වික්‍රමසිංහ මහතා පෙරදුනොත් ඒ පරාජය මෛත්‍රීපාල සිරිසේන මහතාට එලෙසම අදාළයි. නමුත් අපි පැහැදිලිව කියනවා මේ මොකක්වත් මේ එතනින් පටන් ගත්ත සැලැස්ම තමයි මේ යන්නේ. ඒ නිසා එතුමා ජනතාව පාවලා දීලා තිබෙනවා. එතුමාටත් ඒ නිසා මේ විශ්වාසභංගය අදාළයි. තුන්වෙනි මහින්ද රාජපක්ෂ මහත්මයා මගේ කතාව අවසන් කරන්න තුන්වෙනි පාවාදී. ඔබතුමා දන්නවා කරු කතානායකතුමනි මහින්ද රාජපක්ෂ මහත්මයා මේ ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ වලින් පස්සේ මේ විශ්වාසභංගයේ ගේන කොටත් එතුමා දිගටම එතුමාගේ කණ්ඩායම දිගටම කියන විවේචනය මොකක්ද? මේ ආණ්ඩුව රට බෙදනවා. මේ ආණ්ඩුව රට විකුණනවා. මේ ආණ්ඩුව ජනතාව පෙළනවා. මේ ආණ්ඩුව හමුදාව දඩයම් කරනවා. මේ ආණ්ඩුව විදේශ රට උගස් තියෙනවා. එක දශමයක්වත් එක තත්පරයක්වත් මේ ආණ්ඩුව තබාගත යුතු නැහැ කියන එක තමයි එතුමාලගේ හැම රැස්වීමකම කියන කතාව. ගරු කතානායකතුමනි එහෙම තමයි එතුමා ඡන්ද ගත්තේ. එතුමාලා මේ පෙබරවාරි 10 ඡන්ද ගත්තෙත් එහෙමයි. එතුමාලගේ ප්‍රධාන තේමාව ගත්තොත් රණවිරු දඩයම ඔය බැංකු වංචාව රට බෙදීම ඕවා තමයි. හැබැයි අපි අහන දේ තමයි මේ විශ්වාසභංගයට අඩු ගහනේ අර ඈත පැත්තක තියෙන ඈත් නාවලපිටිය ප්‍රාදේශ සභාවේ බලය පිහිටව ගන්න දෙන මහන්සියවත් නාවලපිටිය ප්‍රාදේශ සභාවේ බලය පිහිටව ගන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ටික ගන්න දරන මහන්සියවත් මහින්ද රාජපක්ෂ මහත්තයලා මේ විශ්වාසභංගයේදී කරාද? මොනවත් කරේ නෑ. මොනවත් කරේ නෑ. මේ විශ්වාසභංගය ගෙනාවේ කරු කතානායකතුමනි අපි ඒ නිසා ඉතාවක් කියමින් කියනවා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ කල්ලියටත් මන්ත්‍රී කණ්ඩායමක්. ගරු මන්ත්‍රීතුමා විනාඩි 3ක් තියෙනවා තව. හොඳයි කතාන මට ඇති. ඒ නිසා ඒක තමයි ඇත්ත. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා මොකද කළා තියෙන්නේ? විශාල ආණ්ඩු විරෝධයක් හදලා විශාල ජනතා විරෝධයක් හදලා ඡන්ද අරගෙන ඒ ඡන්ද ආයිත් මොකද කළා තියෙන්නේ? විශ්වාසභංග ක්‍රියාවලිය ඇතුලේ තමන්ට ඡන්ද දුන්න මිනිස්සු මොන පදනමින් හරි එතකොට ඡන්ද දීලා තියෙන මිනිස්සු ඒගොල්ලෝ පාවලා දීලා තියෙනවා. අද මොකද්ද? අද ලංකාවේ තියෙන ලොකම ඩීල් එක පැහැදිලි. ඒ ඩීල් එක තමයි රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර දෙන ඩීල් එක. ඒක පැහැදිලි නැත්නම් මොකද්ද අපිට කියන්නේ? අද විශ්වාසභංගයක් දාලා තියෙනවා. මේ පක්ෂ 55ක් ඉන්නවා මහින්ද මහත්තයාගේ පක්ෂ 55ද 54ද. කී දෙනෙක්ද මෙතන ඉන්නවද? කී දෙනෙක් මෙතන ඉන්නවද? අඩු ගානේ ප්‍රාදේශ සභාවක බලය ගන්න දරපු මහන්සිය විශ්වාසභංගේ පරද්දන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව මහින්ද මහත්තයා මහන්සි වුණාද? නෑ. මහන්සි වෙච්ච කට්ටියක් ඉන්නවා ඒ ගෝඨාභය කල්ලිය ටික දෙනේ. දෙය කට්ටිය එළිය සෑහෙන්න බැලුම් අහන්න. අපිට පේනවා. ඒ නිසා කරු කතානායකතුමනි එතකොට මොකද අපි මේක කියන්නේ? මේවා තමයි ඩීල්. මොකද මේ විශ්වාසභංගය මහින්ද රාජපක්ෂ මහත්තයා දිනන්න හිතුවනම් අඩු ගන්න උත්සාහ කරා නම් එතුමාලා මේ කොට්ටාශ මහ කොටක් දිනලා තියෙනවා. පළාත් පාලන ඡන්දෙන් එක කොට්ටාශකට නිල් කොඩියක් දාලා තියෙනවද? නිල් නේ මේගොල්ලෝ දාන්නේ මොනවද? මෙරුන් කලර්නේ. මොකද්ද? රතු පාටනේ කුණුලේ පාට. දාලා තියෙනවද? පස්සේ ඉඳලා උදේට මහින්ද අකමැති කරුණු කියලා එක කටවුට් එකක් ගහලා එතුමා ප්‍රසිද්ධයිනේ කටවුට් වලට එක කටවුට් එකක් ගහලා තියෙනවා. බැසි රාජපක්ෂ මහත්තයා දන්නවා මේ රටේ තියෙන හැම ලයික් කණු ගණනම. එතුමා දන්නවා ලයික් කණු කලවන්න පෝස්ටර් ගණන. එතුමා විද්‍යාත්මකව දේශපාලනය කරන කෙනෙක්. දේශපාලන විවේචන අපිට තිබ්බට. හැබැයි එක කටවුට් එකක් නෑ. ඇයි? දැන් මේ නීත්‍යානුකූල පාරක් තියෙනනේ මහින්ද මහත්තයා අකමැති වෙන්නේ. ප්‍රාදේශ සභාවෙන් අකමැති වෙන්න ඕනේ නෑ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟ රිංගපු රාජපක්ෂත් එක්ක හොරකම් කරපු දූෂිත ඇමතිවරුයි ගෝඨාභය කල්ලියයි එකතු වෙලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා මේකට මහන්සි වුණේ නැහැ එච්චර. එතුමා පාවිච්චි වුණා. එතුමා මේකට නිකන් දැම්මා. ඒ නිසා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාත් ඉතා පැහැදිලිවම මේ ජනවරම පාවා දීලා තියෙනවා. එතුමාගේ ජනවරම පාවා දීලා තියෙනවා. එතුමාට ඡන්ද දුන්න මිනිස්සුන් එතුමා බොරු කරලා තියෙනවා. එතුමාගේ කණ්ඩායමම. ඒ නිසා අවසාන වශයෙන් ගරු කතානායකතුමනි මම කියනවා මේක පාවා දීම් තුනක් කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පෙන්නලා තියෙනවා
හොරු අල්ලන්න බෑ එතුමාට. එතුමා හොරු රකින්නවා. එතුමා අසමත් කියලා. අල්ලන්නේ නෑ, අල්ලන්න බෑ, අල්ලන්න දෙන්නෙත් නෑ කියලා. අල්ලන්න දෙන්නෙත් නෑ කියලා මම මේ කියන්න විශ්වාස භංගයද රනිල් වික්‍රමසිංහට දීනොත් මොකද වෙන්නේ? මට විනාඩි දෙකක් ඉවර කරන්න මොකද්ද වෙන්නේ? ආයි ඔය හොරකම් වලට විරුද්ධව ලොකු සටනක් කරනද නෑ. මේත් ඒත් මෙහෙමම තමයි. එතුමාට ජනවරම රකින්න බෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනපතා ඊටාම කුමන්ත්‍රණකාරී විදියට ජනවරමේ අයිතිකාරය එතුමා ඔක්කොම පාවර දීලා ජුදාස් වර්ගේ වැඩ කරනවා දෙවනියා විදියට. තුන්වෙනියා මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලන ඩීල් දාලා රට බෙදනවා කනවා එක තත්පරයක්වත් තියන්න හොඳ නැහැ කියලා ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා මොකුත් නොකර ඉන්නවා මෙතන. එහෙනම් ජනතාවන්ට වශයෙන් ගරු කතානායකතුමනි අපේ පදනම මොකක්ද? අපිට තියෙන වෙනම ජනවරම. අපිට ඡන්ද දෙන මිනිස්සු මෙන්න මෙහෙම කියන අය නෙමෙයි. අපේ හොරා අපිට හොඳා කියලා. මම මේ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට. අපිට තියෙන වෙනම ජනවරම. අපිට හම්බෙච්ච ලක්ෂ 7 එක වෙනම එකක්. ඒක කොළ පාට හොරකමටත් විරුද්ධයි, නිල් පාට හොරකමටත් විරුද්ධයි. සමහර අය බලාපොරොත්තු වෙන අපි ලව්වා, අපේ ඡන්ද ලව්වා රාජපක්ෂට ගස්සන්න. කොළ පාට හොරු හිතනවා අපි එකතු වෙලා රාජපක්ෂට ගහයි කියලා. ඒගොල්ලෝ වෙන්නේ. කොළ පාට හොරු වෙන්නේ. නිල් පාට හොරු හිතනවා අපි ලව්වා කොළ පාට හොරුන්ට ගස්සලා ඒගොල්ලන්ට එකක් හදා ගන්න. ගරු කතානායකතුමනි ඒක වෙන්නේ නැහැ. නිසා ජනතාව අපි මේ රට ජනතාවට අවසාන වශයෙන් කියන්නේ මේකයි. අපිට ගේන්න තියෙන විශ්වාස භංගයක් මොකද්ද? ඒක තමයි මේ කොළ පාට නිල් පාට හොරු දෙපැත්තම නම් කරලා අන්න එයට විරුද්ධව මේ පාර්ලිමේන්තුව හොරකම් නොකරන මන්ත්‍රීවරු ඇමතුරු ටික දෙනෙක් ඉන්නවා. අන්න ඒ අයත් පොදු ජනතාවත් එක්ක එකතු වෙලා විශ්වාස භංගයක් ගේන්න ඕන. ඒක තමයි මේ රටට අවශ්‍ය විශ්වාස භංගය. ඒ නිසා ජනතා මිත්‍ර විදියට අපි විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දෙනවා. ඒ පක්ෂව ඡන්ද දෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. අපේ වැන්ඩේට් එක අපේ ජනවරම වෙනම එකක්. ඒ නිසා අපි අපේ ජනවරම පාවා දෙන්නේ මේ ජුදාස් වර්ගයේ දේශපාලනට අපි එන්නේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා අපේ හොරා අපිට හොඳා කියන දේශපාලනෙන් අයින් වෙලා මේ රට හදන්න ඉස්සරහට එන මේ තුන් දෙනාටම බෑ කියලා ඔප්පු කරලා තියෙන ඕනටත් වඩා ඉස්සරහට එන කෙනෙක් ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරන්න බොහොම ස්තුතියි.